විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින් මේ වෙනකොට ලංකාවට එන්න බැරුව ඒ රටවල් වල අසරණ වෙලා ඉන්න තත්ත්වය පිළිබඳවත් එයාපෝට් එක ලංකාවේ විවෘත කරලා දැන් මේ ආණ්ඩුව ඒ අසරණ වෙච්ච මැද පෙරදිග හා අනිකුත් රටවල් වල සේවය කරපු ශ්‍රී ලාංකිකයෝ ලංකාවට ගෙන්නනව වෙනුවට අද ආණ්ඩුවේ ගජමිත්‍රයින්ගේ යාළුවෝ සංචාරක කර්මාන්තයේ මුවාවෙන් කොරෝනා ලංකාවේ පෙතරවීමේ ව්‍යාපෘතියකට ගෙන්නන්න කටයුතු කරලා තියෙනවා. ඒවට තමයි අද අනුග්‍රහ දීලා තියෙන්නේ. ඒතර අපි සංවිධානයේ හැටියට අපි අවස්ථා ගණනාවකදීම මේ COVID-19 වසංගත තත්ත්වය ඇති වුණාට පස්සේ ආණ්ඩුවට බලකිරීම කළා, ඉල්ලීම් කරා, මාධ්‍ය හමු පැවැත්වුවා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් දැනුවත් කරා. ඒ රටවල් වල ශ්‍රී ලාංකිකයින් අසරණ වෙලා ඉන්න තත්ත්වය පිළිබඳව අපි ඒ රටවල් වල තානාපති කාර්යාල වලට ලිපි බාර දුන්නා, කතා කරා, සාකච්ඡා කළා. ඒ කිසිදු අවස්ථාවකදී අපි කියන්න කනගාටුයි මේ ජනතාවට වග කියනමයි කියලා. විදේශගත වෙච්ච ශ්‍රී ලාංකිකයින් රටවිරුවන් හැටියට නම් කරපු මේ ආණ්ඩුව කිසිදු පියවරක් ගත්තේ නැහැ. සාධාරණ සෑහීමකටපත් වෙන්න පුළුවන් පියවරක් ගත්තේ නැහැ. මොකද 2020 මාර්තු මාසෙන් පස්සේ මේ දෙවෙනි වසංගත තත්ත්වය නිර්මාණය වුණාට පස්සේ විදේශගත වෙලා ඉන්න රැකියාවල වල කාලය අවසන් වෙච්ච අය ඉන්නවා. ඔවුන්ට තවත් රැකියාවක් හොයාගන්න බෑ. උන්ගේ වීසා කාලය අවසන් වෙලා තියෙනවා. ඔවුන් ලංකාවට එන්න බලාපොරොත්තුව දැන් අවුරුද්දකට ආසන්න කාලයක් ඒ රටවල් වල අසරණ වෙලා ඉන්නවා. රැකියාව අහිමි වෙච්ච අය ඉන්නවා. මොකද මේ තත්ත්වයේ යටතේ සමහර රටවල් වල රැකියාව ගිවිසුම් අවසන් කළා. රැකියාව අහිමි වෙච්ච පිරිස ඉන්නවා. ඒ වගේම වැඩිදුර අධ්‍යාපනයට ගියපු අය ඉන්නවා. පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි හදාරන්න ගිහිල්ලා විශ්වවිද්‍යාල වලින් අධ්‍යයන නිවාඩු ලබාගෙන ගියපු අය ඉන්නවා. සමහර අය තනිව, සමහර අය දරුවන් සමග පෞල් පිටින් ගියපු අය ඉන්නවා. ඔවුන්ගේ අධ්‍යයන නිවාඩු අවසන් වෙලා තියෙනවා. ඔවුන් දැන් සේවයට වාර්තා කරන්න ඕන. ඔවුන් ලංකාවට එන්න අනිවාර්යයි. ඔව් එහෙම නැත්නම් උන්ගේ සේවා ගිවිසුම් කඩ වෙනවා. ඔවුන්ට ලංකාවට එන්න බැරුව ඉන්නවා. රෝගී තත්ත්වයන් යටතේ ප්‍රතිකාර ගන්න ගියපු අය ඉන්නවා. ඔවුන් අසරණ වෙලා ඉන්නවා. ඉගෙන ගන්න ගිහිල්ලා ඉගෙනීමේ කටයුතු අවසන් කරපු අය ඉන්නවා. ඔවුන් අසරණ වෙලා ඉන්නවා. තමන්ගේ දෙමව්පියන් බලන්න ගියපු අය, දරුවන් බලන්න ගියපු අය, විසිට් වීසා වලින් ගියපු අය ඉන්නවා. ඔවුන් මාස 10ක් තිස්සේ රටවල් වල ඒ ඥාතීන්ගේ හිතවතුන්ගේ නඩත්තු වෙනෝ ලංකාවට එන්න බැරුව ඉන්නවා. ඒ වගේම නීත්‍යානුකූල නොවන විදියට අපි පිළිගන්න ඕන නීත්‍යානුකූල නොවන විදියට බෝට්ටු වලින් හරි ගිහිල්ලා ඉතාලියේ, කොරියාවේ එහෙම නැත්නම් වෙනත් රටවල් වල රැකියාවල් වලට ගියපු අය ඉන්නවා. ඔවුන් ලංකාවට විදේශ විනිමය වල තියෙනවා. මොකද ආණ්ඩුවත් පිළිගන්නවා, අපිත් පිළිගන්නවා, ඔබත් පිළිගන්නවා ලංකාවට දෙවෙනි වැඩිම විදේශ විනිමය ගෙනෙන රැකියාව තමයි, මාර්ගය තමයි මේ විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ආදායම. වසරකට ඩොලර් බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට විදේශ විනිමය ගෙනාවා. ඒක අපේ අපනයන ආදායමට වඩා පොඩ්ඩයි අඩු. එවැනි තත්ත්වයක තිබිච්ච මේ මිනිසුන්ව අවුරුද්දකට ආසන්න කාලයක් ඒ රටවල් වල අසරණ කළා තියෙනවා. ඒක ඊටාම ඛේදජනක තත්ත්වයක්, ඛේදවාචකයක්. එතකොට දැන් ගුවන් තොටුපළවල් විවෘත කරාට පස්සේ යම් ප්‍රමාණයකට මේ අයට ලංකාවට එන්න පුළුවන් මාර්ගය හැදුනේ ඇත්තටම එකක් ලංකාවෙන් යන භාණ්ඩ ගෙනියන ගුවන් යානා ඒ රටවල් වලට ගියාට පස්සේ ඒ කාගෝ ෆ්ලයිට් වලින් තමයි 50කට සීමාවකට ලංකාවට එන්න අවස්ථාව ලැබුණේ. දෙවෙනි අවස්ථාව තිබුණේ ඒ රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයින් සංවිධානය කරගත්ත විවිධ ක්‍රම මගින් හදාගත්ත චාටර් ෆ්ලයිට්. එහෙම නැත්නම් විශේෂ ගුවන් යානා සකස් කරගෙන ආපු අවස්ථා කිහිපයක් තිබුණා. හැබැයි ඒ අවස්ථාවල් වල පවා අවස්ථාවක් ලබා ගැනීම ඊ타ත්ම අසීරු කාර්යයක් බවට පත් වුණා. මොකද ඒකට හේතුව වුණේ ඒ සියල්ල මෙහෙවන්න සිද්ධ වුණේ ඒ තානාපති කාර්යාල නිලධාරීට නිදහසේ ප්‍රමුඛතාවයන් එක්ක හදාගත ලැයිස්තුවකටවත් එතන ඉන්න ශ්‍රී ලාංකිකයින් එක්ක සාකච්ඡා කරලා ඇති කරගත් එකඟතාවයන්ට අනුවවත් නෙමෙයි. ඒ අවශ්‍යතාවයට වඩා ඒක සිද්ධ වුණේ දේශපාලනකරණය වෙච්ච ක්‍රියාවලියක් ඇතුළේ. ඇත්තටම ගත්තොත් මෙහි ජනාධිපති ලේකම් කාර්යාලයේ
එහෙම නැත්නම් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජයන්ත කොළඹගේ මහත්තයලා ඒගොල්ලෝගේ අනුමැතිය හරහා බොහෝ වෙලාවට හුඟක් ශ්‍රී ලාංකිකයින්ට සිද්ධ වුණා විවිධ පුජ්‍යලික සම්බන්ධකම් හරහා දේශපාලන සම්බන්ධකම් හරහා ඔවුන්ට ඍජුව කතා කරලා ඊමේල් පණිවිඩවල ඔවුන්ගේ වරප්‍රසාදිත අනුමැතියෙන් තමයි එන්න සිද්ධ වුනේ. ඔක තමයි ඇත්ත කතන්දරය. ඒ වගේම තමයි එනකොට සිද්ධ වෙච්ච ජාවාරමක් තියෙනවා. මේ කොරෝනා වසංගතය පාවිච්චි කරලා ආණ්ඩුවේ ගජ මිත්‍රයෝ ටික එකතු වෙලා දැවැන්ත ජාවාරමක් කළා මේ අසරණ වෙච්ච ශ්‍රී ලාංකිකයෝ හරහා. ඒ ජාවාරම තමයි ගුවන් යානා තෝරා ගැනීමේදී එන්න තියෙන ඒ පුංචි හරි ඉඩකඩ ලබා ගන්න සිද්ධ වෙන්නේ මූන් කැමති ක්‍රමයට. ගුවන් ටිකට්පත් වලින් ගසා කෑමක් සිද්ධ කරා. බරපතල විදිය. ඒක රුපියල් 50000ට 60000ට තිබිච්ච ගුවන් ටිකට්පත රුපියල් ලක්ෂ ඉක්මවන මට්ටමට ගියා. ලක්ෂ එකමාර ඉක්මවන මට්ටමට ගියා. ඒ ගුවන් ටිකට්පත් ලබා ගැනීම ඒ වරමක් හැටියට තමයි තියෙන්නේ එතකොට. ඒක ජාවාරමක් සිද්ධ කරා. ඊට පස්සේ ඔවුන්ගේම හෝටල් වල මෙහි නිරෝධායන කරන ක්‍රියාවලියක් පටන් ගත්තා. නිරෝධායන බිස්නස් එකක් පටන් ගත්තා මේගොල්ලෝ. ගුවන් ටිකට්පත් ගනුදෙනුව බිස්නස් එකක් පටන් ගත්තා. එතකොට ඒක නිසා තමයි ශ්‍රී ලාංකිකයා තමන්ගේ ගෙදරට එන කෙනා රැකියාව කළා තමන්ගේ ගෙදරට එන කෙනාට මේගොල්ලෝ කොන්දේසියක් දැම්මා දින 14ක් අනිවාර්යයෙන්ම ඇවිල්ලා ආණ්ඩුව කියන ආණ්ඩුවේ යාළුවෝ ඉදිරිපත් කරන හෝටලයක නිරෝධායන වෙන්න ඕන කියන එක. ඒ කොන්දේසියට යටත් වෙන්න සිද්ධ වුණා. ඒ සඳහා ගාස්තු අය කරා. රජයේ වෛද්‍යවරු රජයේ නිලධාරීන් PCR පරීක්ෂණයට දෙපාරක් ගුවන් යානයට නගින්න කලින් ගාස්තු ගෙවන කොන්දේසියකට යටත් වෙන්න සිද්ධ වුණා. මේ ආපු ශ්‍රී ලාංකිකයෝ හරි. නිසා අවසානයේ ඒගොල්ලොන්ට සිද්ධ වුණ දේ තමයි රුපියල් 50000ට 60000ට තමන්ගේ මව්බිමට එන්න තියෙන අවස්ථාව අවසානයේ රුපියල් ලක්ෂ 4ක් 5ක් පමණ වියදම් කරන මට්ටමකට පත් වෙන්න සිද්ධ වුණා. ඒතර ඔබ අපි කවුරුත් දන්නවා මේ මැද පෙරදිග රැකියාවල වලට ගියපු ගෘහ සේවයට ගියපු කාන්තාව හුඟක් අය මෙහි ණය වෙලා ණයට සල්ලි අරගෙන එහෙම නැත්නම් දීපල තියෙන ඉඩකඩම් මොන හරි දෙයක් විකුණලා උගස්තල්ලා තමයි මේ රැකියාවල වලට යන්නේ. සමහර අය ණය වෙලා ගිහිල්ලා තියෙනවා. ඒතර ඒගොල්ලෝ පළවෙනි අවුරුද්ද විතර වැඩ කරන්න සිද්ධ වෙනවා ණය ගෙවන්න. දැන් ඊළඟට ඒගොල්ලන්ට සිද්ධ වුණේ මොකද්ද? ලංකාවට එන්න සල්ලි හම්බ කරන්න වැඩ කරන්න සිද්ධ වුණා. ලංකාවට එන්න සල්ලි හම්බ කරගන්න දුක් විඳින්න සිද්ධ වුණා. හැබැයි ඔවුන්ට දුක් විඳින්න සිද්ධ වුණේ මොන තත්ත්වයකටද? ඔවුන්ට දුක් විඳින්න සිද්ධ වුණේ රැකියා අහිමි වෙලා ඉන්න තැනක් නැතුව. අපි දැක්කා සමහර අන්තර්ජාලයට මුදා හැරපු Facebook එකට මුදා හැරපු සමහර වීඩියෝ වල තිබුණා. ඒ යාළුවෝ එම්ම එක ගෙදරක එක කාමරයක ඔවුන් ඉන්නේ තාම අසිරු දාන්නේ 18 දෙනෙක් එක කාමරේ ඉන්න තැන් තිබුණා. කන්න නැතුව මහ පාරවල් වල හිටියා. තානාපති කාර්යාලය ළඟ බුදිය ගත්තා. උද්ඝෝෂණය කරා. ආවේගශීලීව වුන් හැසිරුණා. හැබැයි එක අවස්ථාවකවත් මේ ආණ්ඩු ජනතාවගේ ඒ දුක ගැන බැලුවේ නැහැ. විශේෂයෙන්ම අපි කියන්න ඕන දෙවෙනි කොරෝනා තත්ත්වයේ නිර්මාණය වුණච්ච ගාම ආණ්ඩුව මොකද ගත තීරණේ? විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉන්න ලේබර් ඔෆිසර්ස්ලා කම්කරු නිලධාරීන්ව කැඳෙව්වා ලංකාවට. විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලේට් ඔෆිස් වැහුවා. ඒ රටවල් වලින් ඒ මහ ජනතාවත් එක්ක අපේ ශ්‍රී ලාංකික ජනතාවත් එක්ක ශ්‍රමිකයින් එක්ක ඉතා ඉක්මනින් ඍජුව සම්බන්ධ වෙන්න පුළුවන් අය සම්බන්ධ වෙන්න ඕන අය ලංකාවට ගෙන්න ගත්තා. පළවෙනි ගුවන් යානා වලින්ම මුලින්ම ආවේ ඒගොල්ලෝ. ඊට පස්සේ ඒ අසරණ මිනිසුන්ට යන්නේ මං නැහැ. උන්ගේ දුක් ගැනවිල අහන්න කියන කෙනෙක් නැහැ. අබුඩාබි තානාපති කාර්යාලය අපි දන්නවා. තානාපතිතුමාගේ රියදුරු මහත්තයා තමයි මිනිසුන්ගෙන් එන දුරකථන ඇමතුම් වලට කතා කරන්න සිද්ධ වුණේ. ඉතින් රියදුරු මහත්තයාගේ භාෂාවෙන් තමයි කතා කරන්නේ. ඒතකොට අර පීඩාවටපත් වෙලා අසරණලා ඉන්න මිනිසුන්ට ඒ දෙන උත්තරේ සහනදායී උත්තරයක් උනේ නැහැ. උන් සුබ සාධන නිලධාරියෙක්ගේ කටහඬ නෙමෙයි එන්නේ. සහනයකට කතා කරනවා නෙමෙයි. තානාපති නිලධාරීන්ගේ ඒ කාර්යාලවල ඉතුරු වෙච්ච පිරිසත් අපි දන්නවා. ඊටාම අපහසුතාවයටපත් වුණා. අපි ඒ ගැනත් සැලකිලිමත්. අපි උන්ට දොසක් කියනවා නෙමෙයි. නමුත් ආණ්ඩුව ගත්ත ඒ වැරදි තීරණ නිසා අවසානයේදී සිද්ධ වුණේ ඒ මිනිස්සු ඊටාම බරපතල විදියට අසරණ තත්ත්වයටපත් වුණා.
මෙන්න මේක තමයි ඇත්ත තත්ත්වය. දැන් මාස 9කට පස්සේ මේ ගුවන් තොටුපළ විවෘත කළාට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ගුවන් තොටුපළ විවෘත කරාට පස්සේ දැන් මේගොල්ලෝ ලියුම් නිකුත් කරනවා ඒ අයට එන්න ලෑස්ති නම් එන්න සූදානම් වෙනවනම් ආණ්ඩුවේ කියන හෝටලේ ඉන්න බලාගෙන ආණ්ඩුව කියන හෝටලේ දින 14ක් නිරෝධායනය වෙන්න කොන්දේසි යට තමයි ගුවන් යානයට නගින්න ඕන. තමන්ගේ රටට එන්න. තමන්ගේ මව්බිමට එන්න. දින 14ක් නිරෝධායන වීමේ අනිවාර්ය කොන්දේසියට යටත් වෙලා PCR පරීක්ෂණ වලට එහෙදි ගෙවලා ආණ්ඩුව දෙන හෝටලේ ඉන්නවයි කියලා පොරොන්දු වෙලා තමයි ගුවන් යානයට නගන්නේ. මොන නීතියක්ද ඒක? මොන යුක්තියක්ද ඒක? මොන සාධාරණත්වයක්ද ඒක? ලංකාවට මෙතෙක් සල්ලි යොපු මිනිස්සු සමහර අය එන්න බලාගෙන ඉන්නේ රැකියාවෙන් නැති වෙලා නෙමෙයි නිවාඩුවට. දැන් අවුරුදු 2කින් 3කින් තමන්ගේ දරුවෝ දැකලා නැහැ. අවුරුදු 1කමාරකින් 2කින් ඇවිල්ලා නැහැ ගෙදර. ඒතර නිවාඩුව තියෙන්නේ මාසෙයි. නිවාඩුව මාසෙ නම් තියෙන්නේ දින 14ක් මෙහි නිරෝධායනය වුණාම ගෙදර ගිහිල්ලා ආයි යනකොට නිවාඩුවෙන් ඇති පළක් නැහැ. මොකද තමන්ගේ මව්බිමට ඇවිල්ලා තමන්ගේ ගෙදර යන්නේ නැතුව හෝටලයක ඉන්න වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ මේ හෝටල් වල සැප විඳින්න බලාගෙන ගෙදර එනව නෙමෙයි. අවුරුදු 1කමාරකට 2කට පස්සේ තමන්ගේ දරුවෝ බලන්න මේ එන්නේ. ඉතින් එන්නේ එවැනි අසරණ තත්යකට අද අපේ ශ්‍රී ලාංකික ජනතාව පත් කරලා තියෙනවා. ඉන්දියාවේ ගත්තොත් එහෙම ඉන්දියාවේ මේ වගේම තත්ත්ව ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාවේ වැඩ කරන ශ්‍රමිකයෝ ඉන්න මැද පෙරදිග වෙනත් රටවල් වල. ඔවුන් ඒ රටට ගෙනල්ලා නිරෝධායනයේ ක්‍රියාවල PCR පරීක්ෂණ කළා. PCR පරීක්ෂණයේ වාර්තා වෙනකන් විතරයි තියාගන්නේ හෝටලයක. ඒක දින 3ක් වගේ කාලයක්. අපි අහන දේ තමයි දැන් මේන කට්ටිය PCR පරීක්ෂණ කරලා ඒ PCR පරීක්ෂණ කරන කාලයට ඕනනම් තියාගෙන දින 3කදී විතර පරීක්ෂණ වාර්තාව දීලා ගෙදර යවන්න බැරිද? ඒ ගෙදර ගිහිල්ලා ඕනනම් ඒගොල්ලන්ට තමන්ගේ දරුවොත් එක්ක දරුමල්ලොත් එක්ක නිරෝධායනයේ ක්‍රියාවලියක් ඕනනම් කරන්න පුළුවන්. මොකද දැන් මෙහෙ ගත්තත් අද මේ ගම්වල ආසාදිතය හම්බෙනකොට ඒ ආශ්‍රිතයින් කියන අය නිරෝධායනය කරනවා. ඒ නිරෝධායන කරන්නේ තරුපහේ හෝටල් වලට ගිහිල්ලා නෙමෙයි. ඒ නිරෝධායන කරන්නේ ගෙදරම. ඉතින් එහෙමනම් ලංකාවට එන්න ඉන්න මිනිස්සයා ශ්‍රමිකයා අවුරුදු 1කමාරකින් ලංකාවට එනෝ මාසයක් ගෙදර ඉඳලා යන්න නිවාඩුවට. ඒන කෙනාට ඒ ප්‍රතිපත්ති අනුගමනය කරන්න බැරි මොකද? මොකද ඒ හේතු වෙලා තියෙන්නේ අද ඒ එදා රටවිරුවෝ වෙච්ච අය. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජනාධිපතිවරණයේදී අතින් වියදම් කරගෙන ටිකට් අරගෙන ඡන්දේ දාන්න ආපු මිනිස්සු. එදා මල් මාල දාලා යාපෝට්ටුවේදී පිළිගත්ත කට්ටිය. අද මේ ආණ්ඩුවට වැඩක් නැහැ. අද උන් ඡන්දදායකයෝ නෙමෙයි. අද ඔවුන් මේ ආණ්ඩුව සලකන්නේ රාජපක්ෂ පාලනයේ ඔවුන් සලකන්නේ අද කරුමක්කාරෝ හැටියට. වසංගතයක් හැටියට. අපිට මතකයි මේ ආණ්ඩුවේ ඇමතිවරු මහින්දානන්ද මහත්තයලා කිව්වේ මේ මිනිස් බෝම්බ කියලා. අපි ජනතාවට කියන විශේෂයෙන්ම මැද පෙරදිග තුරුව ජීවත් වෙන ලංකාවට එන්න බැරුව ඉන්න සහ මේ රට වෙනුවෙන් හම්බ කරපු මේ රට වෙනුවෙන් උපයපු විදේශ විනිමය ලංකාවට එවන සියලු ශ්‍රී ලාංකිකයෝ තේරුම් ගන්න ඕන මේ කපටි ආරක්ෂකයෝ ඕගොල්ලෝගේ ඡන්දේ මංකොල්ල කෑව විතරයි. මේගොල්ලන්ට ඕන හම්බ කරන්න. මේගොල්ලන්ට ඕන සල්ලි ඩොලර් සහ මේගොල්ලෝගේ ගජ මිත්‍රයෝ පෝසත් කරන ව්‍යාපාර පමණයි. ආණ්ඩුව අදත් කරන්නේ ඒක. ආණ්ඩුවට ලංකාවට මුදල් ලැබපු විදේශගත ශ්‍රී ලාංකිකයෝ විදේශ විනිමය යොපු ඡන්දෙ දීපු ජනාධිපතිවරණදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඡන්ද ව්‍යාපාරයට ආපු ඡන්ද දායකයෝ අද වැදගත් නැහැ. ඒ වෙනුවට වැදගත් වෙලා තියෙන්නේ ජාත්‍යන්තර රතුවරන්තු පිට හිටපු උදයංග වීරතුංගලා පවුලේ ඥාතියෝ ඒගොල්ලෝ ජාවාරමට ගේන තමන්ගේ ගජ මිත්‍රයෝ ටික සංචාරකයෝ ටික ඒ හදපු සංචාරකයෝ නිර්මාණය කරපු සංචාරකයෝ අපි කවුරුත් දන්නවා යුක්‍රේන් ගුවන් සේවයේ නිසා තමයි ඒ ආපු පිරිසක් නිසා තමයි මේ දෙවෙනි කොරෝනා රැල්ල නිර්මාණය වුණේ කියලාම ආණ්ඩුව නිල වශයෙන් ප්‍රකාශයටපත් කරා. අපි දන්නේ නැහැ ඒක බැන්ඩෙක්ස්ද යුක්‍රේන්ද කියලා. නමුත් ආණ්ඩුව නිල වශයෙන් ප්‍රකාශයටපත් කළා. ඉතින් එහෙම යුක්‍රේනයකින් පිරිසක් ගේනකොට ඒක න සැලකිලිමත් වෙන්න ඕන තරමක් තියෙනවා. අද යුක්‍රේන සංචාරකයා අපේ ශ්‍රී ලාංකිකයාට වඩා
මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පාලනයට වැදගත් වෙලා තියෙන්නේ ඇයිද කියන එක වෙන කාටවත් වඩා මම කියන්නේ මේ රටේ ජනතාව ශ්‍රී ලාංකික ජනතාව මැද පෙරදිග හරි විදේශගත වෙලා හරි ලංකාවේ හරි ජීවත් වෙන ජනතාව තේරුම් ගන්න ඕන මොකද්ද හේතුව කියලා. මොකද්ද හේතුව කියන එක තේරුම් ගන්න. මම ඒකට අද අපි ළඟ තියෙනවා මේ ජනතාව එවන ලද්ද දුක් ගැන විදි ටිකක්. මේවා සමාජ ජාල වලත් පළ වෙලා තියෙනවා. නමුත් මේවා වැඩි වැඩියෙන් මේ රටේ ජනතාව දැනගන්න ඕන. මොකද යුක්‍රේනයේ සංචාරකයන්ගේ අඳෝනාවක් නැහැ. මාස 10ක් තිස්සේ යුක්රේන සංචාරකෝ අඳෝනාවල් ඉදිරිපත් කරේ නැහැ. නමුත් හැමදාම අපිත් ඒ අය වෙනුවෙන් ඒ අයත් ඒ රටවල දුක් විඳිමින් මරණයටපත් වෙමින් වද වේදනා විඳිමින් අඳෝනා ඉදිරිපත් කරා ආණ්ඩුවට. හැබැයි මේ ආණ්ඩුව කවදාකවත් ඒවට ඇහුම්කන් දුන්නේ නැහැ. අදත් ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒ නිසා ඒ හඬවල් කිහිපයක් අපි මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරනවා. මොකද මේවා මේ රටේ ජනතාව දැනගන්න ඕන නිසා මේ මැද පෙරදිග සහ ඉතාලියේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින්ගේ වේදනාවල් කිහිපයක්. මාස 9ක් තිස්සේ වැහිලා තිබ්බ එයාපෝට් එක රටේ ජාතියට ඇරිය නැති ඔබතුමා කොහෙවත් යන විදේශකයන්ට රට ඇරන ඊයේ ලස්සන්ට පාවඩ දාලා නැටුම් නැටලා ගෙන්නගත්ත ලස්සන්ට සංචාරකයනේ මෙච්චර අහිංසක අම්මලා අහිංසක මිනිස්සු මේ රටවල දුක් විඳින නොවදිනා දුක් විඳින එකේ කිරිබාගේ විහරවලට ලක් වෙන එක ලෙඩ දුක් වල බිලි වෙලා ඉන්න අම්මලා අනන්ත අප්‍රමාණ කියන්න පුළුවන් හැම විදිහකින්ම ඔබතුමාලට දැනුණා අපිට කරදරයි අපිට ලංකාවට එන්න දෙන්න අපේ දරුවෝ ගාවට අපිට යන්න දෙන්න අපි අසරණ වෙලා ඉන්නේ අපේ කාලේ තියෙන ඉවරයි කියලා කිසිම කෙනෙක් කිසිම දෙයකට කන් දුන්නේ නැහැ. මේ තව එකක් ටිකට් දාගෙන ලංකාවට යන්න මට එම්බසියට ගියාට පස්සේ ඔමාන එම්බසියේ ඊමේල් ඇඩ්‍රස් එකක් දෙනවා charter flight කියලා. ඒක පුරවලා ඊමේල් කරලා අපි අතින් ලියලා එයාලට ගිහින් දෙන්න ඕනි. අපි අතින් ලියලා මේ රියල් 250ක් වේදම් කරලා අපි හොටෙල් වලට අපි කැමති වෙලා අපේ කැමැත්ත ඇතුව හොටෙල් එකට නිරෝධායන වෙන්න කැමති කියලා අපි අතින් ලියලා මේ ලියුමක් ගිහින් දෙන්න ඕනේ. මේ ඒකට කැමති නම් විතරක් අපිට ටිකට් එක දෙනවා කිව්වා. ඉතින් අපි ගෙදර ආවා. ගෙදර ඒක දුන්නේ නැත්නම් එහෙම ලියලා දුන්නේ නැත්නම් අපිට ඇත්තටම ලංකාවට යන්න බෑ. අපේ කැමැත්ත ඇතුව ටිකට් එක අපිට දෙන්න කියනවා. මේ දෙන්නේ කියනවා අපේ කැමැත්ත ඇතුව අනිවාර්යයෙන්ම හොටෙල් වලට යන්න කියනවා. මේ අපි හොටෙල් වලට කැමතියි කියලා ඒ ලියුම එයාලා ලියලා දෙන්න කියලා කියන්නේ. ඉතින් ජනාධිපතිතුමනි ඇයි මේ වගේ අසාධාරණයක් අපිට කරන්න කියලායි මම අහන්නේ. මේ ඉතාලියේ මහත්යෙක් ඉදිරිපත් කරනවා. මිනිස්සු කියනවා අපිව ගෙන්න ගන්න රටේ පාලකයන්ට කියනවා අපිව ගෙන්න ගන්න අපි ඊටම දුෂ්කර මොහොතක ජීවත් වෙන්නේ නමුත් බීරියලින්ට වීණා වයින් වගේ නිහඬ වෙනවා. ඇත්තටම මේ ගන්න ක්‍රියාමාර්ග වලට මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට අපි තරේ විදේශිකයෝ ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ යටි විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ලෝකයේ කිසිම රටක් තමන්ගේ පුරවැසියන්ට මේ විදිහට සලකන්නේ නැහැ. කිසිම පාලකයෝ තමන්ගේ පුරවැසියන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මේ අපේ පාලකයෝ අපේ රටේම ශ්‍රමිකයන් ප්‍රතික්ෂේප කරනවා. අපේ රටේ දෙවෙනි විදේශ විනිමය උපයන අපේ විදේශිකයන් ප්‍රතික්ෂේප කරනවා. අසරණ මොහොතක සල්ලි යවනකන් රට විරෝ කියලා මල් මාලා දාලා පිළිගත්තා. නමුත් මේ ලෝකයේම තියෙන මේ ව්‍යසනයේ මොහොතක අන්ත අසරණ වෙච්ච අපේ සහෝදර සහෝදරියෝ බාර ගන්න තමන්ගේ රට ඉදිරිපත් දුන්න. ඒක තමයි මං අහනවා මේකද මේ රටේ තමන්ගේ පුරවැසියන්ට සලකන විදිය. මේ බලන්න එක කාන්තාවක් ඉදිරිපත් කරන අඳෝනාව ලංකාවට සල්ලි හොයාගන්න බැරුව ඇයගේ මිතුරියකට වෙලා තියෙන දේ මේක එක උදාහරණයක් විතරයි. නමුත් මේක තමයි ඇත්ත යථාර්ථය. අද අපේ තරුණියන් අපේ කාන්තාවෝ විදේශවල අසරණ වෙලා ගණිකා වෘත්තියට වැටෙන මට්ටමටපත් වෙලා තියෙනවා. ලංකාවට ඒම සඳහා මුදල් හොයාගන්න ටිකට් එකට සල්ලි හොයා ගැනීම වෙනුවෙන්. ණය ගෙවලා ලංකාවට යන්න විදියක් නෑ. ආයේ ණය වෙලා අපිට ලංකාවට එන්න වෙලා. ඉතින් මේ ළඟදී මම මගේ යාළුවෙකුට කතා කරා. එයාලා එළිය වැඩ කරන්නේ. ඉතින් යාළුවට කියන්න දුකයි. මම ඇහුවා උඹ මොකද දැන් කරන්නේ යන්න විදියක් නැද්ද කියලා. ඉතින්
අන්තිමේට එයා කියපු කතාවක් තමයි කරන්න දෙයක් නැහැ බං. බංගාලිය කිකපු තියලා හරි ලංකාවට යන්න සල්ලි එකතු කරන්න වෙලා තියෙන්නේ. වෙන කරන්න කිසි දෙයක් නැහැ. පුදුම විදියට අසරණ වෙලා ඉන්නේ කියලා. කියන්න කැමති ජනාධිපතිතුමනි ඔබතුමාගේ ආණ්ඩුවයි ඔබතුමාගේ සියලුම මේ මැති ඇමතිවරුයි එකතු වෙලා ලංකාවෙන් හොඳ ගෑනු රට ආවිල්ලා දුක් මහන්සිය හම්බ කරගන්න ඇවිල්ලා අන්තිමේට ගණිකාව වෙලා තමයි මේ ලංකාවට එන්න වෙලා තියෙන්නේ. මේ උදාහරණ කිහිපයක් විතරයි. හැබැයි අපි මේ தත්ත්වයට අපේ අහිංසක කාන්තාවන් අම්මලා අක්කලා නංගිලා පත් වෙන එක වළක්වන්න මේ කාලකන්ණි ආණ්ඩුවට අවස්ථා කිහිපයකම අපි කිව්වා. අපි ගිහිල්ලා කිව්වා. ලක්ෂ 30000ක් තියනවා කුවේට් වන්දි අරමුදල ඉතුරු වෙච්ච සල්ලි. ඒ ලක්ෂ 30000 බිලියන 3ක් මේගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් අඩුතරමේ මේ එන මිනිස්සුන්ට ගුවන් ටිකට් පත හදලා දෙන්න. ඒක ක්‍රියාත්මක කරේ නැහැ. මොකද කුවේට් වන්දි අරමුදලේ තියෙන සල්ලි යොදවන්න පුළුවන්කම තියෙන්නේ විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින්ගේ මෙවැනි කරදරයකදී පමණයි. ඒක පාවිච්චි කරේ නැහැ. මේගොල්ලෝගේ සහන රක්ෂණ අරමුදල් තියෙනවා. මේ මැද පෙරදිග යන අහිංසක කාන්තාවන්ගෙන් එයාපෝට් එකේදී බෙල්ල මිරිකලා වගේ මේ ආණ්ඩුව නිලධාරීන් දාලා සල්ලි ගන්නවා. රක්ෂණ ක්‍රම වලට කියලා රක්ෂණ ක්‍රම දෙකක් හදලා තියෙනවා. අපි ආණ්ඩුවෙන් අහන්න කැමති රාජපක්ෂ මහත්තයාගෙන් අහන්න කැමති කොයි රක්ෂණ ක්‍රමෙන්ද මේ මිනිස්සුන්ට සලකලා තියෙන්නේ? අද මෙච්චර අසරණ වෙච්ච අපේ මව්වරු කාන්තාවෝ මේ තරම් විවෘතව මේ කරුණු ඉදිරිපත් කරන්නේ මේ උදාහරණ කිහිපයක් විතරයි. මෙහෙම එළියට ඇවිල්ලා කියන්න බැරුව පාරවල් ගානේ අසරණ වෙච්ච මැද පෙරදිග අසරණ වෙච්ච කාන්තාව විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලොන්ට මේ රක්ෂණ ක්‍රමයකින් හරි මේ කුවේට් වන්දි අරමුදලෙන් හරි මොන ක්‍රමයකින් හරි ආණ්ඩුව අයවැයෙන් වෙන් කළා හරි මොන මුදලක්ද දීලා තියෙන්නේ ලංකාවට එන්න කියලා. මොකද ලංකාවට එන එක අද මේගොල්ලෝ හිතන්නේ වසංගතයක් කියලා. ලංකාවට ආවට පස්සේ දැන් මේ ලංකාවට ගෙන්නන්න වැඩ පිළිවෙලක් හදන්න නැතුව ඉන්න හේතුව මොකද්ද? මේ ශ්‍රී ලාංකික අසරණ වෙච්ච මිනිස්සු. හේතුව මේගොල්ලෝ කියන්නේ ගෙනාවට පස්සේ කොරෝනා බෝ වෙනවා. දැන් එතකොට යුක්‍රේන වලින් ආපු කට්ටියකින් බෝ වෙලා නැද්ද? ඒගොල්ලොන්ගෙන් බෝ වෙන ක්‍රියාවලියක් කියලා නැද්ද? මේ වෙන ආපු අනිත් අයගෙන් බෝ වෙලා නැද්ද? දැන් අපි අහන්නේ ආණ්ඩුවෙන් මැද පෙරදිග ගිහිලා රැකියා කරලා ආපු අයගෙන් බෝ වෙච්ච ප්‍රමාණයද ලංකාවේ වැඩි වෙලා තියෙන්නේ? නැත්තම් මේ තමන්ගේ ගජ මිත්‍රයෝ යාළුවෝ නෑදෑයෝ විනෝදයට ආපු කට්ටියකින් බෝ වෙච්ච ප්‍රමාණය නෙමෙයිද? අද මේ රටේ මිනිස්සු බයෙ ඉන්නේ මොකටද? එහෙනම් ඊටාම් පැහැදිලිව ආණ්ඩුව වග කියන්න ඕන මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ඒ වගකීම අතහැරලා තියෙන එක තමයි අපි මේ රටේ ජනතාවට මේ කියන්නේ. මොකද ආණ්ඩුවට උමනාවක් තියෙනවා නම් නිරෝධායන මුලින් කිව්වා නිරෝධායන කරන්න තැන් නැහැ කියලා. ගෙනාවට පස්සේ කොරෝනා බෝ වෙන හින්දා ගේන්න බෑ කියලා කිව්වා. ඒ වෙලාවෙත් අපි කිව්වා නිරෝධායනට තැන් නැත්තම් අපි තැන් හදලා දෙන්නම් කියලා. මේ ආණ්ඩුවට අපි එහෙම යෝජනාත් කරා. අපි එකඟතාවයකට එන්න උත්සාහ කරා ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යාංශ විදේශ සේවා නියුක්ති කාර්යාංශේ අයත් එක්ක ඔයගොල්ලෝගේ රක්ෂණ වන්දි අරමුදල් තියෙනවා. කුවේට් වන්දි අරමුදල තියෙනවා. ලක්ෂ 30000ක් ඉතුරු වෙලා තියෙනවා. ඒ වයින් අඩුතරම මේ මිනිස්සුන්ට සහනයක් දීලා ගේන්න. ගෙනල්ලා ඉන්න තැන් නැත්තම් නිරෝධායනයේ මධ්‍යස්ථාන නැත්තම් අපි ඒ උදව් කරන්න මේ අසරණ වෙච්ච මිනිස්සුන්ට උදව් කරන්න කියලා. හැබැයි ආණ්ඩුවට ඒ වෙලාවේදී වැඩපිළිවෙලක් තිබුණෙත් නැහැ. අද වැඩපිළිවෙලක් ඇත්තෙත් නැහැ. දැන් ඊයේ මාධ්‍ය වලින් කියනවා 68000ක් ලංකාවට එන්න බලාපොරොත්තු ඉන්නවා කියලා. අපි අහන ආණ්ඩුවේ ඒ 68000ක් ලංකාවට එන්න බලාපොරොත්තු ඉන්න අය වෙනුවෙන් තියෙන වැඩපිළිවෙල මොකද්ද? සලස්ම මොකද්ද? ඒගොල්ලෝ මේ රට වෙනුවෙන් මහන්සි වෙච්ච මිනිස්සු, දුක් විඳ මිනිස්සු, අතපය කඩාගත්ත මිනිස්සු. සමහරු වද වේදනාවට ලක් වෙලා හිරගත වෙච්ච මිනිස්සු. ඒත් මාස්පතා තමන්ගේ දරු පවුලට තමයි. හැබැයි දරු පවුලට එවන සල්ලි අපේ රටේ විදේශ විනිමය බවටපත් වුණා. අද විදේශවත්කම් හිඳිලා නම් තියෙන්නේ. ඩොලර් හිඳිලා නම් තියෙන්නේ. ඒ හිඳිච්ච ඩොලර් ගෙනල්ලා දුන්නේ මේ අහිංසක අසරණ මිනිස්සු. ඒ මිනිස්සු වෙනුවෙන් හැංගීමක් ආණ්ඩුවට නැත්තේ ඇයි? උවමනාවක් ආණ්ඩුවට නැත්තේ ඇයි? ඒක තමයි අපිට අහන්න තියෙන්නේ. හැබැයි ආණ්ඩුව එහෙම තියෙද්දි ආණ්ඩුව වැඩපිළිවෙල හැදුවේ කාටද? අද වැඩපිළිවෙල හදලා තියෙන්නේ යුක්‍රේනයේ සංචාරකයෝ ටිකක් ලංකාවට ගෙනල්ලා ලෝකෙට පෙන්වන්න සංචාරක කර්මාන්තයට
දොර අරින්න පුළුවන් තැනක් ලංකාව කියලා. නමුත් අන්තිමට වෙලා තියෙන්නේ මොකද්ද? අද යුක්රේන සංචාරකයෝ ලංකාවේ ඇවිදිනකොට උදයංග වීරතුංගලා නාන්න යනකොට ලංකා මිනිස්සුන්ට බය ජීවත් වෙන්න වෙලා සිද්ධ වෙලා තියෙනවා. දැන් සංචාරක මණ්ඩලයේ සභාපතිතුමිය සංචාරක ඇමතුමාට ලියුම් යවනවා ඊයේ වෙනකොට මේගොල්ලෝ ඇවිල්ලා යන තැන් අපි දන්නේ නැහැ. අපි දැක්කේත් මාධ්‍ය වලින් තමයි යාලේ යනවා, මිරිස්ස යනවා, තල්මාසු බලන්න යනවා කියලා. එතකොට කො නිරෝධායන නීති රීති. ඔය නිරෝධායන නීති රීති වලට යටත්ව නම් මේ යුක්රේන ගජමිත්‍රෝ ටික උදයංග වීරතුංග පොකුර ගෙනාවි ලංකාවට. අපි අහන රාජපක්ෂ මහත්තයලාගෙන් කො ඒගොල්ලන්ට අදාළ නැද්ද මේ නීති රීති? අපි දැක්කා මාධ්‍ය වලින්. ඒගොල්ලෝ අඩු තමයි මාස්ක් එකක් දාන්නේ නැහැ. දැන් 6 දෙනෙක් 5 දෙනෙකුට හැදිලා ඉන්නවා කියනවා. 6 වෙනි එක ගැනත් කියනවා. 6 වෙනියා කවුද කියලා කියන්නෙත් නැහැ. 6 වෙනියා උදයංග වීරතුංග වෙන්නත් පුළුවන්. අපි අහන්නේ දැන් ඒගොල්ලන්ට මේ නීති රීති නැද්ද? ඒ මොකද්ද තියෙන හේතුව? අද විදේශගත වෙච්ච ශ්‍රී ලාංකිකයෙක් නිවාඩුවකට ශ්‍රී ලංකාවට ආවොත් දින 14ක් නිරෝධායනය වෙන්න ඕන. ලක්ෂ ගාණක් ඒගොල්ලොන්ගේ මෙයාළුවන්ගේ හෝටල් වලට ගෙවන්න ඕන. හැබැයි ඒවා මේගොල්ලන්ට අදාළ නැහැ. අඩුතරමේ සංචාරක මණ්ඩලයේ සභාපතිතුමියට කියන්න සිද්ධ වෙලා තියෙනවා මම දන්නේත් මේගොල්ලෝ යන තැන් මාධ්‍ය වලින් කියලා. දැන් ඊයේ වෙනකොට පොළොන්නරුවට සීගිරියට යන එක නවත්තලා තියෙනවා. දැන් අපිට අහන්න වෙන්නේ මොකක්ද දන්නවද දැන්? මේ වෙනකොට අපිට අහන්න වෙන්නේ උදයංගගේ යාළුවයි උදයංගයි යන්නේ කොහෙද කියලා කියන්න. හෙට යන්නේ කොහෙද කියලා කියන්න. මොකද ලංකාවේ මිනිස්සුන්ට හැංගෙන්නේ. මොකද කොරෝනා පොකුරක් රටවටේ රාජ්‍ය අනුග්‍රහයෙන් දැන් කරකවනවා. ඒක තමයි අර යාලට ගියාට පස්සේ යාලදී අද ඒගොල්ලෝ නිරෝධායනය කරන්නේ නැතුව ගියපු සංචාරකයෝ උදයංගයි නිරෝධායනය කරන්නේ නැතුව ඒගොල්ලොන්ව ප්‍රවාහනය කරපු සපාරියකේ ගෙනිච්ච අහිංසක එදා වේල හම්බ කරගෙන කන රියදුරු ටික නිරෝධායනය කළා තියෙන්නේ. නිරෝධායනය කරන වෙලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ඔබට මම අහන්න සලස්සන්නේ අපේ කටහඬින් නෙමෙයි රාජපක්ෂ මහත්තයලව බලයට ගේන්න වැඩ කරපු ඒ වෙනුවෙන් කටයුතු කරපුම ඒගොල්ලොන්ගේ කෙනෙක් කටහඬින් මේ කියන්නේ. එකට මම නාම රාජපක්ෂ ඇමතුමාට ස්තුති කරලා වීඩියෝ කුත් පළ කරා. එතන අපි අලගිය මුලගිය තැන් දන්නේ නැති නිසා තමයි එහෙම කරේ. ඊයේ හැන්දෑ වාගේ වෙනකොට අපි දැනගත්තා මේක ඇත්තටම රජයේ සංචාරක මාෆියාවක්. මහයවුන් හම්බ කරගෙන කන මාෆියාවක්. කියන්න තියෙන්නේ ලස්සන තිබුණු නගරය, ලස්සන තිබුණු යාල කෑව. මේ සංදර්ශනයේ මේ මාෆියා නවත්තන්න. මේ සංචාරක ඇමතිතුමා ඔබේ සගේක් හරි මගේ මේ වීඩියෝ දකිනවා නම් මේක නවත්තන්න. මොකද උන් කොරෝනා පොසිටිව් බව දැනනේ මේවන් ඇයි මෙහෙම අවදානමක් ගන්න? ඇයි මේ ලස්සන දේ රට විනාශ කරන්නේ? මේ පාලකයෝ. දැන් ඊයේ යාලට ගෙනාපු සුද්දෝ යුක්‍රේන ජාතිකයෝ කණ්ඩායම අද ඉන්නවා බෙන්තොට. ඒකමත් විනාශ කරනවා. මොකද අද 30 මාර අපි මාර කට්ටක් කරනවා, මාර දුකක් විඳිනවා. උන් නිසා සුද්දෝ කොරෝනා පොසිටිව් සුද්දෝ රටවට යනවා. නමුත් කොරෝනා පොසිටිව් සුද්දෝ රටවට යද්දි සුද්දොත් එක පැය 3ක් හිටපු 30 මහානාම යාලා අපි දැන් හිරකුඩුව දාලා තියෙනවා. අවුරුද්දට ආසන කාලයක් ගවල්ටලා ඉඳලා අපි හරි ආසාවෙන් හිට සුද්ද කියන්න. රජයේ වගකීමක් ගත්තා මේ එවන සුද්දෝ හරි වගකීමෙන් මෙහෙට එවනවා කියලා. නමුත් ඒ වගකීම රජය කරලා නැහැ, පැහැර හැරලා තියෙනවා. දැන් මම ඉන්නේ නිරෝධායන මධ්‍යස්ථානයක සමාන. මාත් එක්ක කොල්ල 28ක් අද මේ හිරකුඩුවට දාලා තියෙනවා. කාලකන් කෑවා. යාල තිස්ස මහරාමේ කෑවා. අපිට හෙල්ලෙන්නවත් බැරි වෙන්නේ. අපිට කන්න නැහැ, තේකක් නැහැ. මෙතන ලෙඩ්ඩු ඉන්නවා, අසනීපකාරයෝ ඉන්නවා. ඊටත් වඩා ප්‍රශ්නේ මාස ගාණක් අවුරුද්දක ආසන කාලයක් කිසිම ආදායමක් නැතුව හිටපු මේ අහිංසක කොල්ලෝ ගියවල පොඩියෝන් ගෑනු දරුවෝ බඩගින්න. ඒ බඩගින්න මේ සුද්ධ කෙනපු කාලකන්නේ අමන නිවට නරි ඇත්තට තේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. මොකද උන්ට සල්ලි තියෙනවා. මේ ආණ්ඩුව මේ ජනාධිපතිතුමා බලයට ගේන්න මම සහ මේ මගෙත් එක්ක ඉන්න මේ ස්ථානයේ ඉන්න පිරිස අංකෙකම කඩේ ගියා. ලැජ්ජ නැතුව කියනවා. අර අපි නිකන් කැහි කෑණි දීලා හොටු ගෑණි ගත්තාගේ වැඩක් දැන් කරා කියලා මිනිස්සු අපිට hinaවට දැනට පත් වෙලා තියෙන්නේ. දැන් අපි ඔබෙන් අහන ප්‍රශ්න මෙච්චරයි. දැන් මේ කැහි ගෑණි දීලා හොටු ගෑණි ගන්න කඩේ ගියපු රාජපක්ෂ පාලනයේ බලයට ගේන්න කටයුතු කරපු තිස්ස මහරාමේම අහිංසකයෙක් කියන කතාව. දැන් මේ අසරණකමටම පත් වෙච්ච මිනිස්සු ඉන්නවා මැද පෙරදිග. කොරියාවේ, ඉතාලියේ. ඒගොල්ලෝ අතින් ටිකට් එක වියදම් කරගෙන ජනාධිපතිවරණට ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාලට පොහොට්ටුවට කතිරේ ගහලා ආඩම්බරෙන් රට වෙනුවෙන් බඩගින්න හිටියත් කමන්නේ එක නීතියක් එක රටක් හදාගන්න පුළුවන් කියලා ආයි ඒ රටවල වලට ගියා. අද මේ මිනිස්සු රැකියා හිමි වෙලා තියෙනවා.
තමන්ගේ දරුවන් බලන්න ඉන්න බැරුව වෙලා තියෙනවා. එහෙම නැත්නම් නිවාඩුවට එන්න බැරි වෙලා තියෙනවා. අධ්‍යයන නිවාඩු අරගෙන ගියපු අයට එන්න බැරි වෙලා තියෙනවා. ඒ එනවනම් ලක්ෂ ගණන් වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒත් දේශපාලන හිතවත්කම් වලට ටිකට් එක ගන්න වෙලා තියෙනවා. දේශපාලන හිතවතාගේ ගජ මිත්‍රයින්ගේ හෝටල් වල නිරෝධායන වෙන වෙලා තියෙනවා. අපි අහන්නේ මෙහෙම මේ යුක්‍රේනයට තියෙන වරප්‍රසාදය ඇයි මව්බිමේ ඉපදිච්ච මේ ආණ්ඩු බලයට ගේන්න කතිරේ ගහපු ඡන්දෙ දීපු රාජපක්ෂවරු බලයට ගෙන ආපු බලයට ගේන්න වැඩ කරපු මිනිස්සුන්ට නැත්තේ ඇයි ශ්‍රී ලාංකිකින්ට නැත්තේ අද ශ්‍රී ලාංකිකයෝ විදේශිකයෝ කරලා තියෙන්නේ මොකද විදේශිකයින්ට සුද්දන්ට තියෙන මේ වරප්‍රසාදය අඩුතරමේ ශ්‍රී ලාංකිකින් නැත්නම් මොකද ඒ අය කොරෝනා පොසිටිව් වෙලා ලංකාවට එන අය නෙමෙයි. ඒ අය ඒ රටවලුදීත් PCR කරලා තියෙන්නේ. අදත් නිරෝගීව ඉන්න මිනිස්සු. ඕන්නම් ලංකාවට ගෙනල්ලා එයාපෝට් එකේදී කරගන්න එකක් කරලා කරන පරීක්ෂණයක් කරලා ගෙදර යවන්න පුළුවන් අය. අද මේ මිනිස්සු අසරණ කරලා තියෙනවා. එහෙනම් මේකෙන් අපිට තේරුම් ගන්න තියෙන එක දෙයයි. ඔබ මේ ආණ්ඩු බලයට ගේන්න යම් හරි ප්‍රමාණයකින් වචනකින් හරි දායක වෙච්ච මිනිස්සු නම් ඔබ හැමදෙනාම තේරුම් ගන්න ඕන තියෙන එක දෙයයි. මේ කපටි ආරක්ෂක ආණ්ඩු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ අදත් කතා කරන්නේ. අදත් පෙනී ඉන්නේ පැහැදිලිවම ඔවුන්ට හම්බ කරන්න පුළුවන් මාර්ගයක් තියෙනවා නම් ඔවුන්ගේ ගජ මිත්‍රෙන්ට යාළුවන්ට හම්බ කරන්න, උපයන්න මේ වසංගතේ හරි අර හිඟන්නගේ තුවාලේ වගේ බවට පත් කරගෙන හම්බ කරන් ගන්න පුළුවන් ව්‍යාපාරයක් කරගන්න පුළුවන් නම් ඒකට විතරයි මේගොල්ලෝ ප්‍රමුඛතාවය දෙන්නේ. ඒකට විතරමයි ප්‍රමුඛතාවය දෙන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි මේ සංචාරක කර්මාන්තයේ ප්‍රගතියටපත් නෙමෙයි මේක කළා තියෙන්නේ. අද සංචාර කර්මාන්තයේ තව බියවද්දලා තියෙනවා. අද දේශීය සංචාර කර්මාන්තයේ බියවැද්දෙනවා මේක නිසා. මේ කොරෝනා බෝ කිරීමේ ව්‍යාපෘතිය නිසා. උදයංග වීරතුංග පොකුර අද යුක්‍රේන පොකුර රට පුරාම යමින් ඉන්නවා. ඒකෙන් අවසාන වෙන්නේ සංචාර කර්මාන්තේ නෙමෙයි රටේ මිනිසුත් බියටපත් කරනවා. අද යාල සපාරි කරගෙන අඩුතරමේ දේශීය මිනිස්සෙක් හරිට ඒ පහසුකම් සපයලා ජීවත් වෙච්ච මිනිස්සු 28ක් අද අසරණ කරලා තියෙනවා. ඒකට වක් කියන්නේ කවුද? ඉතින් ඒ නිසා ඊටම පැහැදිලි මේ වැඩපිළිවෙලක් සලස්මක් නැති විකෘති තත්ත්වෙන් මේ දේවල් කරන්නේ ප්‍රතිඵලය මේ ලැබලා තියෙන්නේ. ඉතින් අපි ආණ්ඩුවට බල කරන ඇත්තටම තව 68000ක් විතර ලංකාවට එන්න බලාපොරොත්තු ඉන්න. අන්නේ එන අය ලංකාවට ගෙන්වීමේ වැඩපිළිවෙල ආණ්ඩුව දැන් ප්‍රසිද්ධ කරන්න ඕන. දැන්වත් ආණ්ඩුව දැන්වත් මේ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් විශේෂයෙන් මැද පෙරදිග සහ අනිකුත් රටවල් වල ලංකාවට එන්න බැරුව අසරණ වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින්ගේ වගකීම බාර ගන්න ඕන. ඔවුන් සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා ආණ්ඩුව නිශ්චිතව කියන්න ඕන. ඒක දිනවකවානු ඇතුව. මොකද අපි දන්නව කවදට ගේනවද කියලා කියන්න තේරෙන්නේ නැහැ. නමුත් දිනවකවානු ඇතුව අඩුතරමේ ආණ්ඩුව සලස්මක් ඉදිරිපත් කරන්න ඕන. මෙන්න මේ සලස්මට අනුව තමයි මේ ශ්‍රී ලාංකිකයෝ ලංකාවට ගේන්නේ කියලා. දැන්වත් කුවේට් බන්දි අරමුදලේ සල්ලි හරි නැත්නම් රක්ෂණ අරමුදල වල සල්ලි හරි නැත්නම් මේ වෙනුවෙන් විශේෂ අරමුදලක් වෙන් කරලා හව මේ අසරණ වෙච්ච ශ්‍රී ලාංකිකයින්ට ටිකට් ගන්න බැරුව ඉන්න අයට නිරෝධායන පහසුකම් නැතුව ඉන්න අයට PCR වලට ගෙවන්න සිද්ධ වෙලා ඉන්න අයට ආණ්ඩුවේ වගකීමක් බාර ගන්න ඕන. ආණ්ඩුවේ වෙනුවෙන් ප්‍රතිපාදනයක් වෙන් කරන්න ඕන. මේ ගසාගෙන කෑමේ ජාවාරංකාර ව්‍යාපෘතිය නතර කරලා ඇත්තටම අසරණ වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින්ම ලංකාවට ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙලක් ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා නැවත වතාවක්. ඒසේ ආණ්ඩුවට කිරීම සඳහා බල කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද ඔබ නිහඬව හිටියොත් ඔබේ පොකට් එක ගසාගෙන කාලා ඔබේ සාක්කුව ගසාගෙන කාලා ආණ්ඩුව කරන්නේ තමාන්ගේ ගජ මිත්‍රයින්ට මේ වසංගතයෙන් හම්බ කරගෙන කන්න, උපයගෙන කන්න, ජාවාරම් කරන්න අවශ්‍ය ඉඩකඩ මාර්ගය හදා දෙන එක විතරයි. අන්නේ සඳහා දැනුවත් වෙන්න මේ අහිංසක මිනිස්සු මරාගෙන කන, තලාගෙන කන, පීඩාවටපත් කරන මේ දේශපාලන සංස්කෘතියම වෙනස් කරන්න මැදිහත් වෙන්න ඕන කමක් තියෙනවා. ඉතින් ඒතර අපි සංවිධානයේ හැටියට අපිත් ඒ වෙනුවෙන් හඬ නගනවා, අරගල කරනවා. හැමදාමත් ඔබ වෙනුවෙන් අරගල කරා. විශේෂයෙන්ම අද දිනේත් මැද පෙරදිග අසරණ වෙලා ඉන්න, පීඩාවටපත් වෙලා ඉන්න මේ ජනතාවට අපේ රටවල් වල ඉන්න අපේ සමාජිකයෝ උදව් කරනවා වගේම මේ ආණ්ඩුවට බල කරලා ඔවුන්ට සහනයක් ලබා දීලා ලංකාවට කැඳවා ගැනීම වෙනුවෙන් අපට කළ හැකි කළ යුතු සියලුම දේවල් අපි සිද්ධ කරනවායි කියන එක තමයි මේ අවස්ථාවේදීත් කියන්න තියෙන්නේ.
බොහොම ස්තුතියි හැමදිනාටම. ඔබට තව පැහැදිලි කරගන්න දෙයක් තියෙනවා නම් අවස්ථාව ලබා දෙනවා.